පින්වත්නි මේ පින්වත් අය දැන් බොහෝ කාලයක් තිස්සේ මම ස්ථානයේ භාවනා කරනවා. සමහර කෙනෙක් මේ භාවනා කරන සාර්ථක අධ්‍යයනය ලබන අතර තවත් සමහර කෙනෙකුට කිසිම අධ්‍යයනයක් ලබන්නට බැහැ. ඒක පුද්ගලයාගේ සංකාන තුළ විමුක්ත පරිපාලනීය ධර්මයන් වැඩිලා ඇති ආකාරය සහ වැඩිලා ඇති ආකාරය අනුවයි ඒ සිදුවන්නේ. විමුක්ත පරිපාලනීය ධර්ම කියන්නේ නිවනට හේතු වන ධර්ම නිවන අවබෝධ කිරීම සඳහා අප විසින් අභිවර්ධනය කරන සිදුවිය යුතු ධර්ම. ඒ විමුක්ත පරිපාලනීය ධර්ම වැඩි කාර්යයන් සිටේකට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට බැහැ. අන්දයක් සඳහා බුදු පියාණන් වහන්සේගේ ආහුල පුස්මුරුක මහණෙනි අවුරුදු 12ක්ම ගත වුණා. අද සෝවාන් වෙන්නට බැරි අවුරුදු 12ක් යනකොට මොකද අවුරුදු 12ක් යනකොට උන්වහන්සේ පාවල ස්වාමීන් වහන්සේට මේ ආකාර භාවනා කරන ඉගෙන ආනාපානීය පිළිබඳ භාවනා කරන දේවල්. මේ විමුක්ත පරිපාලනයේ ධර්ම වැඩෙන්නේම පාවල ස්වාමීන් වහන්සේටවත් එවැනි කාර්මික පුණ්‍ය සත්‍යයක් ලැබෙන්නේ කියලා කිසිමකටවත් නිර්වාණය සාක්ෂාත් කරගන්න බැරි වුණා. මෙන්න විමුක්ත පරිපාලනීය ධර්ම හොඳට වැඩිලා තියෙන අයට ඉක්මනට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ අය සිතා විඥානපත්යේ ඉන්නා ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ අය තමයි බුද්ධ සංඝ විසුද්ධි සංඝ කියලා පොත්වල දැක්වෙන්නේ සාකච්ඡා කාලයකදී නිර්වාණය අවබෝධ කරගන්නට හැකියාවක් තියෙනවා. තවත් සමහර අය ඉන්නවා මේ ධනලාභඥාන්ට බොහෝ කල ගත වෙන නිවන අවබෝධ කර ගැනීමට ඒ අය තමයි නීතිය කියලා හිතන්නේ. සමහරවිට අවුරුදු 10ක් 15ක් භාවනා කරලා සෝවාන් වෙනවා. 10ක් 15ක් නෙවෙයි අවුරුදු 20ක් භාවනා කරනවා. සමහර විට අවුරුදු 50ක් 60ක් මේ සංඛාර ගන්න සිදුවෙනවා. මේ නීතිය කරගන්නත් මේ ධනලාභඥාවෙන් නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්. එනිසා මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා මේ පින්වත් අයගේ උත්සාහය අතහරින්න එපා. මන්දෝත්සාහී වන්න එපා. සිතේ කලකිරවා ගන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහය අපතේ යන්නේ නැහැ. කවදා හෝ දවසක සාර්ථක ප්‍රතිඵල තමයි බලාපොරොත්තු වෙන නිර්වාණය ලබා ගන්න සාක්ෂාත් කරගන්නට ඒක නිසාවක් නිසා. මෙන්න විමුක්ති පරිපාලනීය ධර්ම අතරින් එතකොට සත්‍යනා පංචේන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම පහ. ඒ ඉන්ද්‍රිය ධර්ම පහේ අදවත්න සෑම කෙනෙක් සිටින ලංකරගත යුතුයි. පංචමාන වික්ඛවේන්ද්‍රියයන් සතමාන පංච. සද්දේන්ද්‍රියයන්, ඉන්ද්‍රියයන්, සතේන්ද්‍රියයන්, සමාධින්ද්‍රියයන්, පඤ්චේන්ද්‍රියයන්. මේ සම්මුතියයි සම්මුතියෙන් පාඩක. මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තිබෙනවා මහණෙනි. මොනවාද ඒ ඉන්ද්‍රිය ධර්ම? සද්ධාවේන්ද්‍රිය, වීර්යේන්ද්‍රිය, සතියේන්ද්‍රිය, සමාධියේන්ද්‍රිය, ප්‍රඥාවේන්ද්‍රිය. මේ සංකෝ විස්තරේ සම්පන්නං ඉන්ද්‍රියාණං බහුපත්තා බහුලීකපත්තා වික්ඛෝ ආස්වානං කහානාසං සික්ඛේම ප්‍රඥාවෙන්සින් විස්තර ධර්මයේ සාමදින්නා සත්‍යකත්තා උපසම්පද්ද විහෙරති. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ මහණෙනි යම් කිසිවෝගාවකේ සිටින බහුපත්තා බහුලීකපත්තා බහුල්තා කරනවා නම් බහුලීකරණය කරනවා නම් නැවත සිද්ධ කරනවා නම් ඔහුට මේ ජීවිතයේදීම විස්තර ධර්මයේ මේ ජීවිතයේදීම ආස්වානං කහානාසං සික්ඛේම ආස්වාදයේ ඒතෝමුක්තිය සංඥාවමුක්තිය මේ තේතෝමුක්තිය සංඥාවමුක්තිය මනෝසුගෙන මේ ජීවිතයෙන් වාසය කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ සංඥාවෙන් කියන්නේ රහතන් වහන්සේගේ අරහත් ඵලසිත, තේතෝමුක්තිය කියන්නේ රහතන් වහන්සේගේ පවස්නා නිමුක්තිසිත. එතකොට ඒ ඉන්ද්‍රියයන් පහේ ප්‍රවර්තනය මතයි ඒක සිදුවන්නේ. මේ සංකෝ වික්‍රේ සංසන්නන් නිවන සම්මාතාපය පොරස්සා ආරහණ හොති. සතෝ මුද ශරීරයන් අනාගාමී හොති.
අසෝ මුදිතරෙහි අපදාගාමී හෝති තතෝ මුදිතරෙහි සෝතාපන්නෝ හෝති. මේ ඉන්ද්‍රිය ධර්ම පහ සම්පූර්ණයෙන්ම කෙනෙක් ලැබුණා ඔහුට රහත් භාවය ලැබෙනවා. ඒක අනිතරමින් යම් කෙනෙක් මේ ඉන්ද්‍රිය ධර්ම ලැබුණා නම් ඔහුට අනාගාමී සත්‍ය උදා කරගන්න පුළුවන්. අතෝ මුදිතරෙහි ඒකත් අනුමන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අනුවර්තනේ ඔහුට අත්දැක ගන්න පුළුවන් අසදාගාමී ඵලය. අතෝ මුදිතරෙහි ඒකත් අනුමන්නේ සෝවාන්වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහේ කොච්චර වැදගත් භාවයක් තිබෙනවද කියලා කල්පනා කිරීමටයි මා ඒ පාඩේ කිව්වේ. අනාගාමී නාය පස් දෙනෙක් ඉන්නවා. අනාගාමී නාය කොටස් පහකට බෙදන්නට පුළුවන්. ඒ කොටස් පහේ දේවියන් පව මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම අනුව සිදුවන බව ඒ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ වදාරනවා. ඒ වගේම සෝවාන් වන පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා. කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කොටස් තුනේ වෙනස්කම් ඇතිවන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන දියුණුව මත. සමහර අය සෝවාන් වුණාම එකතර නැවත උපදින්නේ මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකේ ඒ ඊළඟ පෙරේදී ඒකාන්තයෙන්ම රහත් වෙනවා. ඒක දීදී කියලා කියනවා. සමහර අය ඉන්නවා සත්‍යපත් කරන කියලා ගාව ආත්ම හතක්ම මනුස්ස දිව්‍ය ලෝකවල කයිසරලයි නිවන් අවබෝධ කරගන්නවා. සමහර අය ඉන්නවා ඊළඟ භවයේදී නෝරගාම ජීවිතය අවබෝධ කරන සෝවාන්. ඒ විදිහට වෙනස්කම් සිදුවන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම් මත. අනාගාමී අය වල දසුන් ලෝකෙට ගිය ගමන්ම සුද්ධාවාසික ඉපදින ගමන්ම රහත් වෙන රහත් වීමේ ශක්තිය තියෙන අනාගාමී අය තියෙනවා. දසුන් ලෝකයේ සුද්ධාවාසික ඉපදිලා බොහෝ කල් ගොස් රහත් වීමේ ශක්තිය තියෙනවා. අසංකාර පරිනිබ්බාය සංකාර පරිනිබ්බාය කියලා කියන්නේ තව කොටස් දෙකක් තියෙනවා. උත්සාහයක් නැතුව නිවන් ගන්න පුළුවන් රහත් ඵලය ලබන්න පුළුවන්. උත්සාහයක් අරගෙන රහත් වෙන්න පුළුවන් අය තියෙනවා. සමහර අනාගාමී අය ඉන්නවා බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයට ගමන් කරලා අතනස්සා බ්‍රහ්ම ලෝකයටම ගමන් කරලා තමයි රහත් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ සියලුම වෙනස්කම් සිදුවන්නේ මහණෙනි යම් කිසිවක් නිසානේ මේ ඉන්ද්‍රිය ධර්මයන් ඒ පුද්ගලයන් විසින් බලා ඇති ආකාරයේ අනුව කියන එකයි බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ වදාළා. එම නිසා අපි මේ ඉන්ද්‍රිය ධර්ම පහ වඩා දියුණු කරගන්න ඕනේ. අපේ සම්හිතයට මේ ඉන්ද්‍රිය ධර්ම වැඩින්නේ නැහැ. ඒක අපි ප්‍රතිදින කෙරෙන්නේ තමයි. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්ම වැඩින්නේ නැහැ. සෝවාන් වූ පුද්ගලයෙක් හරි අන්තේන කෙනෙක් විසින්නේ අද්භා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහම වඩන්න ඕනේ. සෝවාන් වූ පුද්ගලයෙක් සිටිනම් ඒ නිහා සිටින කෙනෙක් සිටිනම් අර සද්ධා වේදීනට අවශ්‍ය ගමන ජීවිතයේ සත්‍ය සමාධිය ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම හතර දියුණු කිරීමට උත්සාහ කරන්න ඕනේ. අනාගාමී කෙනෙකුට ඒ සඳහා උත්සවන්න ඕනේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම ගැන නම් අවබෝධයක් ඇති කරගෙන ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු කර ගැනීමට පුළුවන් තරම් හැකි තරම් උත්සාහ ගන්න ඕනේ. නිර්වාණය අපේක්ෂා කරනවා නම් මේ ජීවිතයේදී හෝ කවදාකදී හෝ නිවන ඉක්මනින් සාක්ෂාත් කරගන්නට අපේක්ෂාවක් තිබෙනවා නම් එසේ සැකේතු කෙරෙහිවනවා. මොනවානේ සද්ධා ඉන්ද්‍රිය කියන්නේ? සතමන්ත දිස්සේ සම්දින්ද්‍රිය. ඒකෙන් ඉන්ද්‍රිය කියන්නේ සමාධිමහණය. ඉදිරියේ දික්කු සද්දෝ හොති සම්පූර්ණ. ඉදිරියේ දික්කු කර්ණෝ හොති සත්‍යාති ප්‍රථානපත් බෝධි. මේ ආදී වශයෙන් දැක්කේ බුදුදානන් වහන්සේ කෙරේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරේ අසුරව ප්‍රසාදය අමං පරිස්සාතය භක්තිය ගෞරවය සද්ධාවක් තිබෙන්නට ඕන. සද්ධාවක් නැත්නම් මේ දේශනාන්තයේ සාක්ෂාත් කරගන්න බෑ. මේ හැමදේම පිළිබඳව දැන් හිතන්නේ කියලා මට ළඟ මේ සද්ධාව තිබෙනවා කියලා. ඒ සද්ධාව තිබුණාට මේ හේතුන් වල මේ සද්ධාව වෙනවා බොහෝ අය. සද්ධාව උත්සාහ කරන භාගය වෙනවා පහත් වෙනවා. එවැනි අර පරිස්සව පසාගත් සම්මාන පරිපූර්ණකේ කියලා ගන්නවා. මෙසේ පරිස්සව පසාගත් මේ සද්ධාවේ උත්සාහයෙන් දිනනවා. අනිවාර්යයෙන් තිබෙනවා ඒ ප්‍රයාසයෙන් වැඩිවෙන පවත්වාගෙන යනවා අනිවාර්ය පරිපූර්ණකේ ඔබේ ප්‍රඥාව වෙනවා. මේ සද්ධාවේ යතනපත්යක් උද්දකවන්නේ සෝවාන් වූ සමනයි. බුද්ධයාගේ සත්‍යාදීන සමන්නාලතෝ හෝති ධම්මයේ සත්‍යාදීන සමන්නාලතෝ හෝති සංඝයාගේ සත්‍යාදීන සමන්නාලතෝ හෝති කියලා
සෝතාපට්ටි අනුවස්නේ බුදුරජාණන් වහන්සේ දක්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ කිසිදන්නේ සංවර්ධනය කිරීම මෙතන සංඝාව සෝවාන් පුද්ගලයා සිටිනවා. අන්‍යගේ සංඝාව කෙලෙලෙකට ඇත්ත නමුත් ඒ කෙලෙලෙකට නිදී පුළුවන් තරම් සංඝාව වැඩි වෙන ආකාරයෙන් අපි කටයුතු කරන්නේ. මේ සංඝාවයේ ඇති වැඩගත්කම අවබෝධ කරගන්න ඕනේ. ඒකේ වැඩි දියුණුව වෙනවා සංඝාව වැඩි දියුණුව වෙන ආකාරයෙන් අපි කටයුතු කරන්න ඕනේ. කොහොමද සංඝාව වැඩි දියුණුව කටයුතු කරගන්න ඕනේ? මේ අටුවාවේ තියෙන මේ පාඩය අදිනක් වශයෙන් ඛණ්ඩ වශයෙන් මනසිකාල වශයෙන් ආවර්ජන සම්බය සද්දෙන්ගේ සම්බියයි. අදිනක් කියන ශ්‍රද්ධාව කියන වෙනස් කරලා වශයෙන් හස්තහල ඇති වෙන ආකාරයෙන් මනසිකාල නැවතනකට නිවිති වෙන තුලින් සද්ධාව වැඩි වෙන බව ඒක අදහස්. ඒ කියන්නේ සද්ධාව වැඩි වෙන ආකාරයෙන් බුදුගුණ භාවනාවක් නෙවෙයි බුදුගුණ භාවනාවක් නිතර යොමු කරන්න. දහම් ගුණ භාවනාවක් සංඝ ගුණ භාවනාවක් නිතර කරන්න. අප පොළොදාරකේ සම්මතයේ බුදුගුණ ආරලා දේශනාවක් පවත්වන්නේ ඒ සද්ධාවෙන්දී මෙයාගේ සිත්වල දිනු කරනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සහදීම වැඩි දියුණුවන ආකාරය යන්නම් බුදුගුණ කියනවා නම් සමාතවදී ඒ බුදුගුණ නැගතුන ප්‍රතිපත් කරන්න ඕනේ. යම් කිසි කෙනෙකුට අතීතයේ සම්මා සම්බුද්ධ කියන ගුණය තුළින් ඒ ගුණය පිළිපත් කරන ශ්‍රද්ධාව අධිකව වෙනවා නම් අධිකව වැඩිනවා නම් අනිත් බුදුගුණවලට වඩා ඒ ගුණය නැවතුනට ප්‍රගුණ කරගන්න ඕනේ. මේ ආකාරයෙන් බුදුගුණ තුළින් හෝ දහම් ගුණ තුළින් හෝ සංඝ ගුණ තුළින් හෝ නැවතුනට ඒවා අධිදින කර ගැනීම තුළින් අපි දැනගන්න ඕනේ අපේ ශ්‍රද්ධාව සාර්ථකව දිනු කරගන්න. සැලෙන ශ්‍රද්ධාව කියන්නේ නියම සාක්ෂාත් කරගන්න බෑ. ඒක සැලසෙලට කාලයක් සංඥාන කලකෝඩි කියනවා වේදා. ඊළඟට මේ ශ්‍රද්ධාව දිනු කර ගැනීමේ මේ ශ්‍රද්ධාව නැති පුද්ගලයන් පරිවර්තනය කරන්න ඕන. ශ්‍රද්ධාව නැති පුද්ගලයන් මාස් කරන්න ඕන. ශ්‍රද්ධාව දිනු පුද්ගලයන් අසුර කරන්න ඕන. ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන කියන නබු භාවයේ සිටේ. සාධින ස්වභාවය නබු භාවයක් තියෙනවා. ඒක සෝම නිකේතනයකට අවශ්‍ය කරුණු තුනක්. සාමින්ගේ ධර්මයක් දිනු කරගන්න අවශ්‍ය කරුණු තුනක්. ඒ කියන්නේ ඒකට පුදුම දෙයක් නැහැ අතිරිම ඒ විදිහට බලන දේවල් අතිරිමත් ඒ විදිහට දිනු කරගන්නට පිටුවක නබු භාවයක් තිබෙනවා. මේ විදිහට අපි කටයුතු කරනවා නම් දිනෙන් අතිමකටි නැතිමකටි සම්භාව වැඩි වෙනවා කියනවා. මේක ඉන්දියාවට ලැබෙනවා. ඒ වගේම අත්හද්දී අසංඛ්‍යක් කියන සම්භාව බලන්න කියලා දාලා තියෙනවා. ඒක තිබෙනවා. සත්‍යව මෙතනින් තෝරන අත්හද්දන්නේ. අපේ සම්භාවයේ නැති යන කර්මයන් සම්මත විදකම අපේ සම්භාව සම්මත කරගන්නවා. එනිසා ඒ නැතිවන කල්පනාවක පරිපාලන බලයක් ඇතිවෙන කෙනෙක් දෙන්නේ. එනිසා අපේ සංකාමිතක මේ සත්‍යා ඉන්දිය සම්බන්ධ බලය ඒකම දුරට ඒකම දුරට වැඩි අද්භූතව අතන විමසීමක් කළා. මේ සම්භාවය වැඩි වෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඕනේ. ඒකේ කියන්නේ සමානයෙන් මහතක සිදුවෙන දෙයක් නැත්නම් සංඝාත කරන කතාවක් බාහිරට බුද්ධ ධර්මයේ කියන කතාවක් නෙවෙයි. සමාජීය සංස්කාරයේ දෙවියන් ඒ දින කරගෙන සමාජීය නිමිති සඳහා අවශ්‍ය කරන එනිසා සංඛාව දින කරගැනීමට මේ තුනත් අදිනවසින් කාර්යාලයක බුදුගුණ භාවනාවක් ලැබෙනවා. අපි මේ දේශනාවෙන් ඒක මේ අදිකාරකම් දිනකට නෑ ලැබෙන්නේ නැහැ. ඊළඟට සත්‍යය දායකයන් ඉන්නේ ගන්න තමයි විරියෙන්ද්‍රිය. ආසමන්ත්‍රී ප්‍රයෝජනයෙන් ගන්න පදමාන මේ විරියෙන්ද්‍රිය කියන්නේ. ඒක දිස්සේ අනිසාවකෝ ආරද්ධ නිරති අනුස්පන්නාමන අසුනාමන ධම්මාන අනුස්පාදාය උපන්නාමන අසුනාමන ධම්මාන පහනාය ඒ විදිහට දේශනා කරනවා මේකම අත්හයි ගන්න මේකදීම සඳහා උපන් අත්හයි ගන්න ප්‍රධාන දෙයක් සඳහා සාමාන්‍ය කල්පලක්ෂණ අනිත්‍ය දේවෝ කිසිය ධම්මයේ සාමාන්‍ය අලංගන බඩ විශ්වාස කියන
බයින කරක්ම දුරුකරේ විශ්වාස කියන්නේ. අනිත්‍ය දුරෝ කුසලයේ ධර්මයෙන් පහා අදන්නේ නැති වේගයක් තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද අඛණ්ඩ අවශ්‍යම විදියක්. මේ වේගයේ සිල්පත වේගයෙන් නිවන අවබෝධ කරගන්න බැරි නිසා මේ සිල්පත සාහනීය සිල්පත වේගයෙන් අහසින්ක දුරුකරේ විදිහට අවශ්‍යයි. ඒ බුදුදහම නිමත දේශනා කරන්නේ නයිතන් සිතින් මානන්දේ නයිතන්වත් කියන සංස්ථා නිබ්බානවල සංකල්පන සම්බන්ධයක් තමයි කියන්නේ. මේ සිල්පත වලින් මෙතන සිල්පත වේගයෙන් සිල්පත අරිස්සාවෙන් ඒ ගන්ත නැති යන මේ සාස්ත්‍රයන් කියන කියලා මා කියන්නේ ඒක බුදුදහම මහතලකින් වදාළා. එනිසා අපේ ජීවිතය අපි ජීවත් කරගෙන උත්සාහ කරන්න ඕනේ. විශේෂයෙන්ම නිදිමත වෙන එන්නට ඒ නිදිමත යට කරගන්නට අපි දැනගන්න ඕනේ. නිදිමත යට කරන ජීවිතයේ බැරිම ආකාරයෙන් කටයුතු කිරීමට අපි උනන්දු වෙන්න ඕනේ. විශේෂයෙන්ම උපේත පිළිබඳව ආශ්‍රයයක් වෙන්න ඕනේ. ජීවිතය අධික පිළිබඳව අසුර කරන්න ඕනේ. ජීවිතය අධිකේ දත යුතුය කියන හැඟීම තමයි පිටිකේ ගන්ත කරගන්න ඕනේ. අපි අනන්ත ප්‍රමාණ සංස්කාරයේ විදිහට අපාදිස්වාදී පිටපත් කරන්නේ නැහැ. මේ සංස්කාරයේ මේකනම් දුක්ඛ ප්‍රමාණදී අන්තිමේ වින්ද. අපායේ මේ විදිහට බින්දෙන් කලවුණා. ඒක ලෝකවල මේ ආදී ලක්ෂණ දුක් විඳින්නට අපිට සිදු වුණා. ඒ වගේම තීක්ෂණ ලෝකවල මෙලෙසින් අප දුක් විඳා. මෙලෙසින්ම අපිට මේ සතරාකාරයෙන් කියලා දුක් විඳින්නට සිදු වෙනවා. ඒ නිසා අදාළම මේ සාස්ත්‍රාත්මක නිර්වාණ ධාතුවේ සංස්කාර කිරීමෙන්ලා පුළුවන් තරම් හිතපාන ආජීවිත උත්සාහවලට පවා නිර්වාණ ධාතුවේ සංස්කාර කිරීම උත්සාහ ගන්න ඕන. මේ විදිහට අපි පිටට හදගන්න. ජීවිතේ වැඩෙන අන්දිනේ ආස ධර්ම පාඩුවේ මේ අපිට ගන්න ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සත්‍යංග සම්මානවලට ජීවිතේ ආස ඒ සත්‍යංග සම්මානවලට ජීවිතේ දැක්කම බුදුගුණ පාඨවල දේවල් අපි සිහිපත් කරනවා නම් අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මගේ සම්මත ඔක්කොම ජීවලගියා දෙසිලියා අතයි මහරය සමාන සමාන පිටුනා නිකුරුනා මම යම් කිසි කෙනෙකුට බලන කෙනෙක් තරහම යම් කෙනෙකුට කන්නේ නිකුනම් එකමත් මෙතන කවදාවත් මේ ජීවිතය අතහැරීමක් නෑ. මෙන්න මේ විදිහට ඉඳලා ජීවිතය අපි නිතිපිටකල යන්න උත්සාහ කරනවා. ඒ නිසා පුළුවන් තරම් ජීවිතය අදතෝන අන්දමට අපි කටයුතු කරන්න ඕන නිවිදයක් වශයෙන් ලැබෙන්න ඕන. ජීවිතය බලයක් වශයෙන් ලැබෙන්න ඕන. ජීවිතය බලයක් වශයෙන් ලැබෙන නිසා තමයි අපි ඒ නිදිමතට යන්නේ. නිමන්දේ අදිනවා. නිමන්දේ යනවා. ඉතින් අර ජීවිතය කලාවන. ජීවිතය අපතේනවා. ජීවිතය අවශ්‍යයි. හසලට දෙනවා. ඒ නිසා පුළුවන් තරම් ජීවිතේම යුතුව අද අස්ථාන කරන්න මේ මුළු දවසේ සතිය ඉස්සරහට ගානාකම් මේකෙත් අතුරුදලා හතරෙන් සංකයාට ඒකම දේශනා ආරෝපණය කරන අපේ භාවනාකම් කියන සාන්තිකාරය මේ සිතාරය අපතේ නැහැ. අදාළම මත පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය අනුකූලව මම ජීවිතේ කරනවා කියලා බඩු ජීවිතය අස්ථානයක් ගන්නත් ඕනේ. ඊළඟ උද්දීපාර ධර්මය තමයි ඉන්දිය ධර්මය තමයි උද්දීපාරන ඉන්දිය ධර්මය සතුන්දිය. මේ සතුන්දිය ගැන ටිකක් වැඩිපුර අපිට කතා කරන්න සිදුවෙනවා. මොකද සතුන්ගේ දෙකේ සතුන්දිය මොකද මහණෙනි සතුන්දිය කියන්නේ දෙකේ දෙකු සතුන්හොත් සතුන්ගේ සත්‍යය සම්මානලකෝ ඒක තමයි සුබදාස් සම්පි අනිතා අනිත්‍යතා. මේ දෙකසාරේ යෝගාවතේ නැත්නම් කාර්යයේ සතිමාහෝති සතියේ කියනකොට සති මේකක් කියන සම්මානවලට මේකක් කියන්නේ ප්‍රශ්නාවක් කියනවා. සම්පදන්නේ කියනවා. සති මේකක් කියන සම්මානවලට සති සම්පදන්නේ නිර්වාණය. අපි සති සම්පදන්නේ වල දේශනාවක් කරනවා හිතන්නේ සතියේ ඒ දේශනා පැතිරලා අපි කල්පනා කරන අද වවඩන උදාහරණයක් නවත්වාගෙන තියෙනවා. නැත්නම් ඒකත් දෙකෙන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා අපි සතියේ පස්සේ සති සම්පදන්නේ ගැන කතා කරන මේ දේශනාවේදී නවත්තලා. ඒකත් ඒක සම්පූර්ණ පිළිගහසකම් සයික අන්තික මේ සතිය දිනු කර්මක තමයි කෙනෙකුට ඈත කිසිම දේවල් කල දේවල් ජීවත් වෙන ශක්තිය තියෙනවා. මෙතෙන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරලා
ඒකේ ධර්මයන් දක්නා නුවණ උදේ වාසාංශ ඥාන අතිවිමක ප්‍රධානම කරන හේතු වන්නේ මේ සතිය වෙනවා. සතිය දිනන අනුව කෙනෙකුට ප්‍රාණන භාවය දකින්න පුළුවන් නම් ඒකයි අල්පික සම්පූර්ණ භාව සම්පූර්ණ අනිත්‍යතාව නැතිකත් කරන නැතිකත් කරන. සතිය දිනන ලෙස නැති කෙනෙකුට ඒක කරන්න බෑ. මේ උපේක්ෂණ සතිය ප්‍රදාන මහත්කේ දේශනා කරනවා. සායෝදේශන සතිය දේශනා කරනවා ඒක තමයි ඉතාලි ගන්න. යම් විශ්වයේ සත්‍යාව සත්‍යපත්තාන ආරම්භය සතිලබති සතින් සතිලබති ඉඳන් සතිනිය මේ සත්‍යයේ සත්‍යපත්තාන ආරම්භය කරගෙන ඉන්නේ පිළිතරන ඒක තමයි සතිනිය. ආයනපස්සනාව, වේදනානුපස්සනාව, ඉස්සානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ අනුපස්සනාව ධර්ම හතර අපගේ සංස්කාරයේ ජීවිතය වැඩිවෙලා තියෙනකොට ඥානවත්. එනිසා අපි මූලික කර්මස්ථාන වශයෙන් බොහෝ විට බෙදා ගන්න පහසු කර්මස්ථානයක් වෙන කාරණා. ආස්වාස්වාස්යේ නැත්නම් පිළිතුරු භාවනාව නැත්නම් සතරේ ධාතු එහෙම නැත්නම් මරණානුස්මතිය වෙන ආයෝපස්නාව අලංකෘත භාවනාව මූලික කර්මස්ථාන වශයෙන් ඉගෙනීම පහසු. ඒක නිමිති ඒකෙන් පිටුතාන. එනිසා මේ සමාධියේ පිටකේ කායानुපස්සනාව දැන් සතර දෙක වැඩි කියලා සමා විසින්න වෙනසක් කරන්න ඕනේ. දැන් මේ බොහෝ කාලයක් භාවනා කරපු නිසා මේ ආකාරයේ සම්මාසනවල ඉන්නේ මේ ආකාරයේ භාවනාවල යෙදිච්ච නිසා දැන් ඒකනේ සම්මාසනය කියන්නේ ආකාරයට හරියටම කිරීමට සමාවේශනයක් කියන උදාහරණ දෙකක්. මගේ පිටකේ දැන් කායानुපස්සනාව සතර දෙක වැඩි හරියට කායानुපස්සනාව පිළිපදින්න සම්පූර්ණ වෙන කෙනෙක්. සමාධියේ කය භාවනාවට අරමුණු කරගෙන භාවනා කරන්නට වාඩි වෙනකොටම එක කෙනෙක් ඉන්නේ කය පිටට සම්පූර්ණයෙන් නොතෙන්නේද කෙලෙන් ලක්ෂණයන් මහසත් වලකටයක් වෙනවා. කය නොතෙන්නන අර කාය නිමිත්තේ පිටට වැටෙනවා. අන්න ඒ වගේම කායानुපස්සනාව භාවනාව කරන්නට අවශ්‍යයි. ඒක නෝනාව විසින් අවබෝධ කරගන්න ඕනේ මේ දුක්ඛ ඥාන. සමාන පරිසරම් හොඳට කොටකට තියෙනවා. අපි නිකන් මන්නේ දේශාරෝමාන කාලන්දාරින් කියවත් නෙමෙයි. ඒ පරිසරම් හොඳට පැහැදිලිව මේ මන්දේ හංග හිදලා තියෙන හැටි අගේ යතුරු තියෙන මේ කොටස් වල අපිට පරිසරම් දේට අවබෝධ වෙලා තියෙනවා. මේ අපිට පරිසරම් පැහැදිලිව තියෙනවා. එන්න හිතලා බලන්න. ඒ භාෂිතයේ කොටස් සිද්ධ අන්න කොටස් වල දෙදෙනා ඒ කියන භාෂිතක පරිසරම් වලින් වෙනවා. නැත්නම් මේ ශරීරයේ භාවනා කරන කටයුතු ධාතුවට ඒ අනිත්‍යද කරනාත්මය ආපෝතේ දේවාව ධාතුවට ඒ අනිත්‍යද කරනාත්මය මේ අනිත්‍යද සමාධියෙන් නැත්නම් තමයි අවබෝධ වෙනවා. ඒ වගේම දුක්ඛ ඉන්නේ සායකට සංගතන සංඝාතිකෝ පස්සේ කිසියක් නැතිනම් හතරේ ධාතුව පොඩ්ඩක් පිටේ ධාතුව වගේ. මේ කතරේ පස්සම කායන පස්ම විශ්වයෙන් ලක්ෂාත් දෙනවා. එනිසා බලන්න ඕන මේ කයේ බලනකොට අත්තරයෙන් මේ කය ලෝකේ කියලා තියෙන මේ ධාතු හතරෙන් කියන බව සමාජ ප්‍රහාරයෙන් කියනවා. මේ හතරේ ධාතුවේ මොහොතෝ මිනිස්සෝ ආත්මය කියලා ගන්නට දෙයක් නැති බව සමාන්ත කවුරුත් කියන්නේ නැති සමාජයේ නාමයට වැටෙනවා අවබෝධ වෙනවා. මේ අන්‍යයන්ගේ තියෙන කතරේ ධාතුව බාහිර කතරේ ධාතුව කියන නිසා මේ විදිහට හර කිසිම වෙනසක් නැති බව අවබෝධ වෙනවා. මේ කතරේ ධාතුව මේ ආපෝ ධාතුව මේ තේජෝ ධාතුව මේ වායු ධාතුව කියලා මේ මුළු ශරීරයේ තියෙන ධාතු කොටස් හතර අපිට සම්පූර්ණ ඉගෙන ගන්නට පුළුවන් ඉතින් මේ ධාතු හතරේ අනිත්‍යතාවය තේරුණාද මේ ධාතු හතරේ සත්‍ය පිළිගැනීමේ අනාත්ම ස්වභාවය මත වැටෙනවා මේ ධාතු හතරේ ශූන්‍යතාවය අපට අවබෝධ වෙනවා මේවා අවබෝධ වෙන්නේ නැත්නම් මේවා වැඩි නැත්නම් අපේ කායानुපස්සනාව සතිපට්ඨානෙ වැඩි දියුණුව නැහැ. ඒ නිසා විමසීමක් කරලා බලන්න අපි මෙතෙක් මාස 5-4ක් තියෙනවා අන්න ශරීරයේ කඩේ දහතුන් කියලා ආත්මය විචාරය කරනවා කියලා භාවනා කරනවා. ඒවා අවබෝධ වෙනවා කියලා විමසීමක් කරලා බලන්න. මේ ශරීරයේ සංකේත කඩේ දහතුන් යක්ෂාපෝ දහතුන් අලෙවිලා සීගෝ දහතුන් හත්ලා වායෝ දහතුන් තින්දිලා මේ ධාතු හතර හය මේ දෙන මොකක්ද ගන්නට තියෙන්නේ
ඒක තමයි දකින්නට පුළුවන් කියලා අවබෝධ කරගන්න ඕනේ. එහෙම මරලා ඉතින් නැත්නම් මේ අවබෝධය ඇති වෙන ආකාරයට භවනා දිනු කරගන්න ඕනේ. මේකා කලින් බුද්ධාගමේ ඉලහමාව කියන ටිකක්ලා සබාලක් සත්‍යයක් ඒ සම්බුන් දෙවියන්ට ආයන් පස්නාට එන්න ඒ විදිහට බලන්න නැත්නම් සමාධිය කාර්යය මෙන්න දහදින කරගෙන අරමුණු කරගෙන භාවනාවට අරමුණු කරගෙන භාවනා කරනකොට සම්පූර්ණයෙන්ම මේ රූපණය පිළිපෙත එක පාරකින් එක කෙනෙකුට මොකද යනවා. ඒක පිළිබඳව කාරණා ප්‍රශ්නාවලින් විස්තර කරන්න අවශ්‍ය වෙනවා. අනිත්‍යයෙන් කාරණා ප්‍රශ්නාව කොටස් වලින් විස්තර කරන්න ඕනේ. විශේෂයෙන්ම වශයෙන් බලනකොට ඒ විශේෂයෙන්ම කොටස් නැවත භාෂාවට බලනකොට නැවත එනත් නැත්නම් ශරීරයේ තියෙන කොටස් එකපාරට දෙවියන්ට කියනවා ආයතන භාෂාවෙන් දෙනවා. නැත්නම් මනෝමය කියන හෝ නැත්නම් ආනාපාන කියන අර්ථහාදක දෙන්නේ මේ කවරයි නැත්නම් අරමුණ දෙන්න අපේ කායන ප්‍රශ්නාව මෙලෙස බලන්න ඕනේ. ඒක නැත්නම් මේ සතිය දිනේලා කියලා අපිට කියන්නට බෑ. මොකද කායන ප්‍රශ්නාවේ අපේ සතිය දිනගලනවා. ඒක පිළිබඳව ඒවලේ මානසික වෙනස්කම් වේදනාන ප්‍රශ්නාව සමාධි සංකාන්තේ දැන් කොට දෙලට වැඩි යද්දී කියලා මම සම්මතෝන. මේ කියනවා තුනයි පාස්ස සංකප්ප වේදනා, ප්‍රෝත්සාහක වේදනා, එහෙතාල වෙන වේදනා, අනිත්‍යයට යනාත්මක කියලා මානසික දානකෙත් නිගමනය සෙදුන කළ නිසා මේවා කොට දෙලට දැන් වැඩි යද්දී කියලා වෙනස්කමක් කළ යුතුමයි. මේ අනේ සිත වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන වේදනා තේරෙන. මේක අපිට විශේෂයෙන්ම වේදනාන පස්සනාව මාරුම කරගෙන කලබාරයක් භාවනා කරන්නට සිදුවේ. කරන්න ඕනේ. අර ගෝලෙන්සා භාවනා කරනදී සාමවේදනාවකින් භාවනා කරන කෙනෙක් කියනවා. අපි ඒ කියන්නේ යන්නේ කවර භාවනාවක් කළත් සමන්න ටිකක් සමාධිමත් වෙනවාට ආනාපාන කරනවා නම් ආස්වාද කරන ඉතිරියට සිංහලෙන් කියන කරනවා නම් ඒකෙන් කියන ඉතිරියට එහෙම නැත්නම් වෙනත් භාවනාවක් කරනවා නම් ඒක සංසිඳලා ඒ කාරණේ පවතින පැත්තට ඉඳලා පස්සේ දෙවියන් වේදනාව අරමුණට ගන්න ඇති වෙන වේදනාවල් දෙකම බලාගෙන ඉන්න කිසිත් නැතිලා කිසිත් නැතිලා මේ වේදනාව අපට ඕන විදිහට දැකගන්න අපට ඕන විදිහට නැතිවන්නේ අපට ඕන විදිහට මේ වේදනාව පවත්වාගෙන පුළුවන්. මේ වේදනාව වෙනම ධර්මයක් වේදනාව වෙනම ශරීරයකට සලකන්නේ නැතිනම් නාම වේදනාවක්. මේ අවබෝධයෙන් කියලා බලන්න ඕනේ. ඊළඟට අර වේදනාව කියලා විදිකා වේදනාව උත්පන්නට විදිකා අත්දැකීම් ගන්නට විදිකා උත්පන්න කියනවා. වේදනාවක් පස්සේ දැන් අපි බහනාවට ගන්න වේදනාව පිට සංස්කරණය පස්සේ වේදනාවක් බලයි. දැන් වේදනාව නැති වෙනකොට මට ඒක විදිකා වේදනාව උත්පන්නට ඉපදිනකොට මේක අපිට දැනෙනවා. වේදනාවන් පස්සේ වැඩි අපිට ඒක දැනෙන්න ඕනේ. විදිකා වේදනාව උත්පන්නට මේ වේදනාව අනිත්‍ය වශයෙන් අවබෝධ වෙනවා, දුක්ඛ වශයෙන් අවබෝධ වෙනවා, අනාත්ම වශයෙන් අවබෝධ වෙනවා, සිංහික වශයෙන් අවබෝධ වෙනවා. අනිත්‍යකෝ පස්සහන්ති, දුක්ඛකෝ පස්සහන්ති, අනාත්මකෝ පස්සහන්ති, සිංහිකෝ පස්සහන්ති. වේදනාව මාරුමන කරගන්නවා. විශේෂිත කාලේ දක්වා වෙනස් වෙනන්නේ ශරීරයේ කොටපොත් සම්මාරය වේදනාවන් පරිමාර්ගන විපස්සයේ සිංහික වේදනාවක් තමයි. ඇතිවන වේදනාව දෙකම බලන්නේ ඒ වේදනාව ඇතිවන කෙනෙක් නැති යනවා. අපේ වේදනාව අපේ වේදනාව කප්පෝතෝ පිටකෝ යන්නේ. ඒ වැටෙන තමයි වේදනාව කියන්නේ. නාටකයේ වේදනාව කියන්නේ. දැනෙන පහළ තියෙන වේදනාව දැනෙන මොහොත කියන්නේ. මේ වැටෙන තමයි කාය එළින වේදනාව කියන්නේ වේදනාව තමයි කියන්නේ. ඇතිවෙනකොට මේක අපි දැනගන්නවා. මේ වේදනාව කියන මේ දුක් වේදනාව, මේ සුඛ වේදනාව, මේ නබහත් වේදනාව. මේක එන්නේ නැති වෙන මේක අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ අනිත්‍ය තමයි අපි දැකන ඒකෙන් අපි අවබෝධ කරගන්නවා. මේ වේදනාව අපට තියෙන විදිහට ඇතිවෙන ගමනේ හේතුන් සාධුන තියෙනවා. මේ පැත්තේ හරියට අවබෝධ වෙනවා. මේ ශරීරයේ මේකයි මේ ශරීරයේ ගන්න වේදනාව මේකයි කියන ඒ දෙකම අද්භූතයක්. මේ ශරීරයේ ශරීරයේ මේ වේදනාව
මෙන්න ශරීරය මෙන්න වේදනාව. මෙන්න ශරීරය මෙන්න වේදනාව. මේ දෙක හර මෙතන වෙනස් දෙයක් තියෙනවා කියලා බලන්න. ශරීරය වේදනාවක් හර වේලාවට දැන දුක්ඛය සුඛය ප්‍රේසාරේනවා දෙන්න ධර්මයක් තියෙනවා. ඒකට තියෙනවා මම පහදන්නේ තියෙන වේදනාවක් තියෙනවා. වේදනාව තියෙනවා. නමුත් වේදනාව විඳින පුද්ගලයා මෙතන තියෙන ඒකත් සංදේශයක් නෙමෙයි සංදේශයක්. නාමයේ පිළිබඳව කොහොමද අවබෝධයක් තියෙන්නේ? ඒකේ වේදනාව පිළිබඳව කොහොමද අවබෝධයක් ඇතිවෙන්නේ? වේදනාව විදිහට වේදනාව අත්හත් සංගම්කන්නේ වේදනාව නැති යනකොට ඒකත් අපට තියෙනවා. එතකොට මේ වේදනාව තියෙන්නේ නැති වෙන ප්‍රශ්න තියෙනවා කියන්නේ නැති වෙනකොට නැති වෙන බව දකින්නට. මේ වේදනාව නැති යන ආකාරය දකින්නට වේදනාව අනිත්‍ය කියලා කියන නැවතනක පිටාන්තරයක් තියෙනවා. හැබැයි පිටින් අපට ප්‍රකාශයක් කරනවා වේදනාව. අදුම වශයෙන් අද මේකින් අය භාගයක්වත් භවනාවේ නිරතවන්න තුන වේදනාවන් පස්නාව ධර්ම ඇති වෙන වේදනාව දෙක සිටින් බලන සිටින් මමන කලියුත්තේ ඒකේ සිටින විට වේදනාවේ අනිත්‍ය භාවයත් ඇතිවේවි අනාත්ම භාවයත් ඇතිවේවි විශේෂයෙන්ම වේදනාව විදින කෙනෙක් නැත සත්‍යයක් නැත වේදනාවක් නම් ඇත කියන හැඟීමක් ඇතිවේවි අන්න ඒක ඇති වුණාට පස්සේ වේදනාව දෙක බලන මෙන්න වේදනාව කියන සංඥාව මෙන්න වේදනාව කියන දැනීම කියලා ඒ දැනීමයි සංඥාවයි වේදනාවයි ඒක මාර්ගයෙන් මාර්ගයට බලන්න. මෙන්න වේදනාව මෙන්න සංඥාව මෙන්න වේදනාව දැනීම. මෙන්න වේදනාව මෙන්න සංඥාව මෙන්න වේදනාව දැනීම. මෙන්න මේ තුන හරියටම පැහැදිලිව කියනවා. වේදනාව සංඥාව ඒ දැනෙන ගැටයක් තුන් පැත්තකට පිටින් අයින් කරන්න අර කලින් කය කායානුපස්සනා භාවනා කරන විට කායානුපස්සනාව හරියට දැනී ඇතනම් කය ලොකුනේ ගියා තේම වේදනානුපස්සනාව හරියට දැනී ඇතනම් දීලා ඇතනම් මේදී මුළු කය මුළු ලෝකය සම්පූර්ණයෙන් නොපෙනීක අන්ධකාර සත්‍යයක් නෙමෙයි සම්පූර්ණ ශූන්‍ය සත්‍යයක් උදාහරණයක්. අන්නේ ශූන්‍ය සත්‍ය උදාහරණ අපට තේරුම් ගන්නට පුළුවන් අපි වේදනානුපස්සනාව දිනු කරලා කියන්නේ අවශ්‍ය පමණට. එහෙම නැතිනම් නැවත මේ වේදනානුපස්සනාව තව තවත් ප්‍රගුණ කරන්නට ඕන. මොකද මේ සතර සතිපට්ඨාන කරව නිවනක් ගන්නට බැරි නිසා මේක කරන්නේ. මේ සතියේ බුදුරජාණන් වහන්සේ වදාළන්නේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව තුළ විතර සතියේ තීන ආකාරය යනවා ඒකත් ඉන්දිය දිනවන්නේ. එම නිසා අපි මම කායානුපස්සනාව දෙක සෑබාගයක් බැලුවා. සමාධියේ සේකරන් දෙකකින් කායානුපස්සනාව වැඩිද කියලා. ඊට පස්සේ සමාධිනාල්පස වේදනානුපස්සනාව අරගෙන වේදනාව මාර්ගම කරගෙන මේ සෑබාගයක් විතර වේදනාවේ මේ භාවනාව වේදනාව අරමුණු කරගෙන භාවනාවේ යෙදෙන්නේ. ඊට පස්සේ චිත්තානුපස්සනාව ගන්න. මේක සමාධිවචන භාවනා ක්‍රමයක් වෙනවා. ඇත්තටම දිනපතා ප්‍රගුණ කරගෙන භාවනාවක් නෙවෙයි කලාතුල වර්ධකුත් නෙවෙයි. එතකොට අපි චිත්තය අරමුණට ගන්න. මෙහිදී කරන්නේ කොහොමද? හිත ටිකක් සමාධි වුණාට පස්සේ හිතින් හිත දිහා බලාගෙන ඉන්නවා කිසිවක් හිතන්නේ. අනිත්‍ය කියලා හිතන්නේ නැහැ, දුක්ඛය කියලා හිතන්නේ නැහැ, අනාත්මය කියලා හිතන්නේ නැහැ. ආත්ම උනත් එකයි, සුඛ උනත් එකයි, නිත්‍ය උනත් එකයි. අපි දෙවන්නේ කියලා. අපි සිතින්ම සිත දිහා බලාගෙන තිබෙනවා. එක්කාන පස්සේ තමයි සිත තුළ කොයිතරම් දුරට ප්‍රවර්ධනය වෙලා ඇත්තකින් එක දැනගන්නටයි මේ කරන්නේ. අදුසාවක සත්‍යාවෙන්නට සමාන ප්‍රවර්ධනයක් මේ කරන්නේ. මෙලෙස සිතින් සිත දිහා බලාගෙන සිටිනවා. ඔන්නේ මාසද්ද සබ්බේ ගැන මොනවත් මානසික කාර්යයක් නැහැ. සබ්බේ එහෙම සිත ඇතුළේ නැතිලා. ඒක ආපහු සිතින් සිත දිහා බලාගෙන. ඔන්නේ පුරුදු කරන තවතනක වේදනාව අරමුණු කරගෙන ඒක දැනෙන ගැතිය ඒ දැනෙන සිතින් යනවා. ඒ දැනෙන සිතින් නැතිවෙනවා. අවස්ථද්ද සමාහිතයි. ඒක දෙන්නයි මේක ඇතුළේ ඒක නැතිවෙනවා. මේ විදිහට ඒ සිතින්ම සිත දිහා බලාගෙන සිටිනවා. මේක කරන්නට ඕන විශේෂයෙන්ම සිත සමාධිමත් වුණාට පස්සේ ආනාපාන සති භාවනා කරන තුන්වත් සිටිනවා නම් ආස්වාද ප්‍රස්වාස සම්පූර්ණයෙන්ම නැති වේගයට පස්සේ සිත නිතර වූවාට පස්සේ සිතින්ම සිත දිහා බලාගෙන සිටිනවා. භාවනා දිනු සම්පූර්ණ මේක පහසෙන් කරන්න පුළුවන්.
මෙසේ සිතින්ම සිත දිහා බලාගෙන සිටිනකොට ඇතිවෙන සිතිවිලි එතනම නිරුද්ධ වෙවි යන ආකාරය අපිට අවබෝධ වෙනවා. අපේ කැමැත්තට අනුකූලව මේ සිතුවිලි ඇති නොවන ආකාරය, අපේ කැමැත්තට අනුව මේ සිතුවිලි පවත්වාගත නොහැකි ආකාරය, ඒ වගේම අපේ කැමැත්තට අනුකූල නොවන තේමනේ විඥානවාදී සිතුවිලි නැති යන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් අපට අත්දකින්න පුළුවන්. මේ ඉන්ද්‍රිය හය පිළිම ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් කියන ඉන්ද්‍රිය හය පිළිම සිතුවිලි පළමුව බලාගෙන පටන් ගන්නවා. මේ සිතින්ම සිත දිහා බලාගෙන සිටිනකොට මේ බලන අරමුණ ක්‍රමයෙන් එන්න අඩුයි යනවා. මෙසේ අඩුයි ගොස් සම්පූර්ණයෙන්ම සිත පමණක් පිටවන පස්සක් උද්ගත වෙනවා. ඒ කියන්නේ බාහිර අරමුණ වල සිත දුවන්නේ ඒ බාහිර අරමුණ වල සිත එන්නේ නැහැ. සිතින්ම ඒක සිත දිහා බලාගෙන ඉන්නකොට ඔන්න දිස්සානුපස්සනාව දිනු කෙනෙකුට නම් සිත වාංගයට පත් වෙන ආකාරය දකින්නට පුළුවන්. එහෙනම් සිතිවිලි නැහැ, කන සිතිවිලි නැහැ, නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඉන්නේ සිතිවිලි සිතට යන්නට වෙන අරමුණක් නැති නිසා සිතේ ඇති ස්ථානයේ සිත තුලා බහිනවා. ඒකට කියනවා භාවංග සිතිවිලි. මේ භාවංග සිතිවිලි ඉන්නේ. මේ නිමිත ප්‍රපුලම් කෙනෙක් සිටිනා අන්න එහෙම ඉන්න කෙනාගේ සිතානුපස්සනාව සම්පූර්ණ වෙලා නැහැ. මේ භාවංග සිතේ ඇතිවීම සහ නැතිවීමත් කෙනෙක් මේක කරන්නට පුළුවන්. එසේ සිටින විට මේ භවංග සිතේ තියෙන අස්මිමානයත් අවිද්‍යාවත් පැහැදිලිවම දැකලා මේ දෙක ඈතට සම්පූර්ණයෙන් පහනක් නෙවනාසේ විඤ්ඤාණයට පසු අර භවංග විඤ්ඤාණයේ විරුද්ධ වී යන ආකාරය දැකලා විඤ්ඤාණ නිරෝධයේ පිටපත් වුණොත් අන්න ඒක අපිට කියන්නත් පුළුවන් අපේ චිත්තානුපස්සනාව සම්පූර්ණයි කියලා. ඒකේ නැතිවගේ චිත්තානුපස්සනාව සම්පූර්ණ නැහැ. ඒ නිසා අර චිත්තානුපස්සනාවත් අද වෙනම භාවනාවක් වශයෙන් වෙනම අනුපස්සනාවක් වශයෙන් කරන්න සහභාගීයක් වශයෙන් සිතින්ම සිත දිහා බලන්න සිටිනවා. එන්න අරමුණ කිසිවක් නොසිතා ඒ දෙක බලන්න සිට ඒකේ තියෙන අනිත්‍යතාවය ඒකේ තියෙන අනාත්ම භාවය අපි වටහා ගන්න. සිතට කොයි අරමුණාවක් තමයි හොඳක් අවශ්‍යයි නරකක් අවශ්‍යයි. කොටි පුරුෂ නරක කියලා ලේබල් ගන්න කියන්නේ අපි බලන්නේ චිත්තානුපස්සනාව සාධිකක් අවශ්‍යයි විතරයි. දෝෂිතක් අවශ්‍යයි මෛත්‍රී සිතක් අවශ්‍යයි. අපිට මේ විදිහම අවශ්‍ය නැහැ නේද? සිතින් නැතිද දෙක බලාගෙන. ඒකත් අපි ඉස්හානුපස්සනාවේ ඇති ජීවෝජන අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් වෙනවා. ඊළඟට ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවේ විශේෂයෙන්ම අපි දැනගන්නට ඕන ධම්මානුපස්සනාවට දක්වා තියෙනවා පහක්. ඒ පහම අපට ප්‍රගුණුනේ නැත අදවසින්නේ පංචස්කන්ධ ලෝකේ. එන මන අවබෝධයක් ධම්මානුපස්සනාවෙන් ලැබෙන්නේ. මේක පාන්දිසේ විකු ධම්මානුපස්සන විරති පංචස්පාදානස්කන්ධයක තියෙන මේ පංචස්කන්ධය අපට සාමත්ම පැහැදිලිව තේරෙනවා මේ පංචස්කන්ධය කියන එක. රූපස්කන්ධය පැහැදිලිව තියෙන එක කාටත් ඒක තේරෙන කතාවක්. ඒක ගැන සැකයක් මොකක්වත් නැහැ. වේදනා ස්කන්ධය පැහැදිලිව වෙනම ධර්මයක් වශයෙන් අපට අවබෝධ වෙනවා. සංඥා ස්කන්ධය වෙනම තවත් එකක් කියලා අවබෝධ වෙනවා. සංස්කාර ස්කන්ධය තවත් ධර්ම කොටසක්, මේ විඥාන ස්කන්ධය තවත් ධර්ම කොටසක් කියලා පැහැදිලිවම තේරෙනවා. මෙන්න මේ සංස්කන්ධය කියලා අපි නිකන් හිතා ඉන්න එක නෙවෙයි. සංස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තොල්මතුරුන එක නෙවෙයි. මුතුන් යට කරන්නේ අපේ පංචස්කන්ධයෙන් අරමුණු කරගෙන පංචස්කන්ධයේ කොටස් පහකට වෙන් කරලා බලන්නට පුළුවන් ශක්තිය දෙනවා කියලා අපි වෙනසක්. එහෙම වෙනසකට මේ කොටස් පහක් මේ පස්සාකාරයෙන් දකින්නට පුළුවන්. එහෙම තේනකොට හරියටම කල්පනා කරලා බලන්න මේ පහ හැර මේ නාම රූප කොටේ මේ ඇඟේ මේ සිතේ වෙනස් කවර හෝ මනසින්නාද සත්‍ය කියනවාද කියලා. ඒක පොඩ්ඩකින් වේදනාව වලින් මේක කියන සංඥා වලින් මේක කියන සංස්කාර වලින් මෙන්න විඥාන සම්බන්ධය. මේ පහතර මේ නාම රූප දෙකේ මේ ඇඟේ සාහිතේ තවත් වෙනස් ධර්මයක් වෙනස් ආත්මයක් කියලා බලන්නට කිව්වා. ඉගෙනවන්ද කියලා විමසීමක් කරලා බලන්න. ඒ විමසීමක් කරලා බලනකොට පැහැදිලිවම පේනවනේ මෙතන තියෙන්නේ ස්කන්ධ පහ පමණයි වෙන ආත්මයක් කියලා ගන්නට කිසිවක් මේක නෑ කියලා.
අන්න එතකොට අපි ධර්මානුපස්සනාවේ තරමට දිනුවක් තියෙනවා කියලා අවබෝධ කරගන්න පුළුවන්. ආත්මයක් මේ පංචස්කන්ධය තුළ නැති බව. මේ පංචස්කන්ධය නිරන්තරයෙන් ඇති වෙන ආකාරය තියෙනවාද නිරන්තරයෙන් නැති වෙන ආකාරය තියෙනවාද? අනිත්‍ය බව. අනිත්‍ය යන්නේ මාත්‍රණ මෙන්න කරගෙන දැන් අනිත්‍ය තියෙන්නේ තෝරන විමසුවාට. මේක අනිත්‍ය වගේම අනාත්මයි අපට ඕන විදිහට පවතින්නේ අපට ඕන විදිහට ඇතිවන්නේ අපට ඕන විදිහට නැතිවන්නේ. මේවා නිකන් හේතුඵල දෙකක් වශයෙන් අවබෝධ වෙනවා. මේ හේතුඵල කියලා කියන යාන්ත්‍රික ක්‍රියාවලියක්. හරියට මැස්මක් ක්‍රියා කරනවා. මේ පාදී ස්කන්ධ ඇතිවේදී නැති යන මේක තමයි අපේ ඥානයේ කරේ මමයේ ආත්මය වශයෙන්. මේ ඥානයේ මුදවාගෙන මේ ඥානයේ නිදිමත අපට අවශ්‍ය වෙනා මේ අවබෝධය. එනිසා පංචස්කන්ධයේ විමුක්තියට ලක් කරන්නේ. මෙන්න රූපස්කන්ධය. මේ දිනේ වේදනාව නිරූපේ හරි පිටේ හරි වේදනාව පවතින වේදනාව. මෙන්න සංඥාව මෙන්න සංස්කාර මෙන්න විඥාන. මේ පහ හැර මේකේ වෙන පුද්ගලයේ සත්‍යයේ දැනෙන්නේ නෙමෙයි කොතන සිටින්නේ කියලා ශ්‍රේෂ්ඨ බලන්න. බලනකොට මේ පංචස්කන්ධය හැර වෙන සත්‍යයක් නැති බව. මේ සත්‍යයක් නැති බව තේරුණාන් පස්සේ මේ පංචස්කන්ධයේ කොටස් පස්සට සිටින ඈත් කරන්න අන්න එළිදී පංචස්කන්ධය සම්පූර්ණයෙන්ම මෙතන යනවා ඇති. අර පදවල ඊට පස්සේ තවත් මේ ධම්මානුපස්සනාවේ වැඩිීමේදී ආකාරය බලනකොට මේක කියන නීවරණ කොටස් මෙන්න කිව්වා. ඇති වෙන නීවරණ ධර්ම අපේ පිටට ඇති වුණු ගමන්ම තෙමියනවා. ඊළඟට ඇති වෙනකොට මේක අපට අවබෝධ වෙනවා. ඊළඟට ඇති වෙනකොට මේක අපට තෙමියනවනම් වහා මේකෙන් ටික ආශ්‍රය ගන්න පුළුවන්. කාමච්ඡන්ද සිතිවිල්ල ඇති වෙනකොට ඒක දැනෙනවා. ඇති වෙන ගමන්ම ඒ වගේම තමයි අනිත් නීවරණ ධර්ම. ඒවා නැති වෙනකොට නැති වෙන ආකාරය කියනවා. ඒකත් දකින්න. මේ විදිහට ඔක්ක බුද්ධංග ධර්ම වෙන දේවල් මිනිස්සුන් ලක් කරන්න පිළිවෙන එවැනි දේවල් අනුශාසනාවක් කියනවාට බලාපොරොත්තු වෙන්නේ දැන් ඒ සංකප්පන්ගේ නාම රූප හේතුඵලයි. ඔන්න ඒ දෙකවත් මේ ධර්මානුපස්සනාව තුළින් පැහැදිලිව සමාජ අවබෝධය ලැබීමවල කියලා කියන්නේ අද දිනසීමක් කියලා බලන්න. ඒකත් අපි මේ කතිය ගැන කතා කරනකොට ගැන ප්‍රකාශ කළේ ආයනපස්සනාවක ඉස්සෙල්ලා බුදුන් භාවනා කරනකොට පසුව ආයනපස්සනාවක අදුම වශයෙන් කරබාලක් වගේ ස්වන්දසිත සමාහිත වුණාට පස්සේ දෙලින්ම වේදනාව අරමුණු කරගෙන ඇති වෙන වේදනාවල් දෙකෙන් බලන්න කරබාලක් සම්පූර්ණ. ඊට පස්සේ සිත අරමුණට ගන්නවා සිතානුපස්සනාව සිතින් නැතිවෙන්න බලන්න සිටිනවා. මේ අත්දැකීමත් පස්සේ පංචස්කන්ධයේ පහත් වෙනකොට ඈතට ඈත් කරන්න පුළුවන් ධර්මානුපස්සනාව. ඊට පස්සේ පංචස්කන්ධයේ අරමුණට ගන්නවා. භාවනාවේ අරමුණක් වශයෙන් සංකප්පන්දේ වෙන කරගෙන කරලා බලන නාම රූප වශයෙන් කරගෙන ගන්න පුළුවන් මේක තමයි. මේ විදිහට සතර සතිපට්ඨාන ධර්මයන් අපේ සිත තුළ වැඩෙනවා නම් අපේ සතර සතිපට්ඨාන ධර්මයන් තුළම අපේ ජීවිතය පිහිටවනවා නම් පිළිපදිත හැකිනම් වෙනත් අරමුණක රාශියක දුවන්නේ නැත්නම් අපේ සතිය කර්මද්දරතෝ දියුණුවලා ඇති කියලා අපිට කියන්න පුළුවන්. මේ සතිය අපි දියුණු කරගන්න ඕනේ. සතිය දියුණු කරගන්නට නම් සතියෙන්ම වැඩ කිරීම හැර අන් කිසිවක් කරන්නට නෑ. ඒක නිසා මේ විපස්සනා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වැඩි දියුණු වන ආකාරයට අපි දියුණු කරගන්නට ඕනේ. ඉතින් මේවා වැඩෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ ඉතින් නොවැඩෙන නිසා මේවා දියුණු කරන්නේ. විශේෂයෙන්ම සතිය දියුණු වීමට අපි කියනවා මේ සතිමන් භාවනාව ඉතාම හොඳයි කියලා. දැන් භාවනාවකින් සතිය දියුණු වෙනවා. සතිමන් භාවනාවේදී විශේෂයෙන්ම අපි කොටස් පහක් දෙකකට කලින් ප්‍රකාශ කරලා කාලයකට කොටසක් දෙකකට කරගන්නවා. පළමුව ඔතනේ වම් දකුණ කියලා විනාඩි 5ක් විතර සක්මන් කරනවා. වම් කකුල තියෙන ගමන් වෙන කෙනා දකුණට තියෙන දකුණ කියලා. ඒ විනාඩි 5ක් ගත වුණාට පස්සේ ඔතන කොට පය ඔතනවා කියලා හිතනවා සබන කොට සබනවා කියලා. ඒකත් විනාඩි 5ක් විතර. ඒ පහ ගියාට පස්සේ ඔතන කොට ඔතනවා, බින්නෙන කොට බින්නෙනවා, සබන කොට සබනවා කියලා හිතනවා. ඒකත් විනාඩි 5ක් විතර හොඳට කරන්න පුළුවන් වුණාට පස්සේ දැන් මේවා එකක්වත් හරියට කරන්න බැරි කෙනෙක් ඔක්කොම කරන්න කියන්නේ නැහැ. මේ කරන්න පුළුවන් මේ හැම එකම කරන්නට පුළුවන් කියන
අවබෝධය තුලිනේ ඒ මට පිළිතුරක් යන කතාව කරන්නේ. ඒක නිසා ඔසවන දිනන කඩනයිට විනාඩි 5ක් විතර කරලා ඔසවන දිනනවා ගෙනියන ගෙනියනවා හදන්න හදනවා කියන ඒක කරනවා. ඊට පස්සේ සතිය තවත් දිනීමට ඔසවනට හිතෙනවා ඔසවනවා කියලා ඒක නිවර වෙනකම් තියෙනවා. ගෙනියනවා කියලා කපුව ගෙනියනවා කියන්නේ. සතිය දින කරගන්න. සබන් හිතනකොට සබනවා කියලා. ඊට පස්සේ ඒකත් අභිනාන් පහසුයි. ඔසවන්න හිතනවා ඔසවීමේ මුල මේකේ, ඔසවීමේ මැද මේකේ, ඔසවීමේ අග මේකේ කියලා මුල මැද අග බලන්න. අර ආස්වාදයෙන් මුල මැද අග බලන්න. දිනේ මුල මැද අග බලන්න, තැබීමේ මුල මැද අග බලන්න. මේක කරනකොට බොහෝ දුරට අපේ සතිය දියුණු කරගන්න පුළුවන්. මට සාගන්තේ හාමුදුරු කෙනෙක් කියපු සතිය දිනු කරගන්න විදිය අභ්‍යාස කරන කතන මායක තැනක දෙක ගන්න දෙයක් ප්‍රකාශන ඒක නම් සතිය ඉකාරකම දිනු කරන්න පුළුවන්. ඒක නම් න්‍යායට වල නම් කරන්න පුළුවන්. කරන්නේ කොහොමද? කකුල් දෙකේ කලවා මත අද්දක තබා ගන්නවා. මේ අල්ල තබාගෙන ඒකටම අතටම අවධානය යොමු කරනවා. බලන්නේ පහළ කොටස තුනින් හොතනවා. සමාධිය උරහිත සම්මිතේ වෙනවා. වෙන කොහේවත් නැති එළියකට පවත්තා ඇතිවීම කරනවා. මේ උරහිත සම්මිතේ කියන්නේ ලංඝනික කිසිවකට පස්සේ ඒකට පපුව මතට එන්නේ පවත්වනවා. අර කලින් වගේම ඉතාමත්ම සතියේ. ඒකෙන්ම අවධානය කරනවා. ඊට පස්සේ අනිත් පැත්තට එලෙසීම කරනවා. වම්මතෝ දක්වනවා. වම්මතේ කලවම්මතේ කියන්නේ ඒක සම්මිතේ ගන්න දෙන්නේ දැක්ක ඊට පස්සේ පපුව මතට දෙනවා. මේ කලාවත් පපුව මතට දෙනාට දැන් ඔසවල ගන්න උදේට කරනවා. ඒ පස්සේ දෙන්න පහත් කරනවා. මේක පහත් කරන සිද්ධියේ ඊට පස්සේ කලවම මතට ලැබෙනවා. මේ පරිණාම සීපත් කරන මහිලකට කලවම කියනවා. වම්මතරේ ඉස්සරහනම් දකුණට මේක හරියටම කරනවා. අතවසේ මේකෙදි සූනිකා දර්ශනයක් අවස්ථෙකට අවබෝධ කරගන්න පුළුවන්. මේ අනිත්‍යතාවය අනාත්මතාවය ඉක්මනට ප්‍රකට කරගන්නත් පුළුවන්. මේක සියලු අභ්‍යාසයක් නාට එයින් ලැබෙන ප්‍රතිඵලය මහත්යි. එනිසා දැනෙන කෙනෙක් විශේෂයෙන්ම සිහිතයි. අවරාකාරකින් හෝ අද හතිය දියුණුවන ආකාරයෙන් මේකෙන් නම් කටයුතු කරන්න ඕනේ. මුළු දවසම සතියෙන්ම කටයුතු කරන්න. භාවනා කරලා වාඩි වෙනකොට සතිය තියෙනවා. ටිකක් සක්මන් කරනකොට සතිය තියෙනවා. අතන තේබොන් යනකොට සතිය නෑ, කාණ්ඩ යනකොට සතිය නෑ, වෛද්‍යසික කිලෝ යනකොට සතිය නෑ, කතා බහ කරනකොට සතිය දෙලිකවත් නෑ. ඒකෙන් මේක පද්ධතියෙන් පිළිසම් කරනවා වගේ තමයි සතියෙන් සුරය. මේ සතියේ තියෙන වැදගත්කම අවබෝධ කරගන්න. සතියෙන් සුර සමාධියක් නෙමෙයි. සතියෙන් සුර සමාධියක් නැහැ කවදාද? සමාධියෙන් සුර ප්‍රඥාව දෙන්නේ නැහැ. ඒක නිසා සති සමාධි ප්‍රඥා කියන මේ අංග තුන පුළුවන් තරම් අපි දියුණු කරගන්න ඕනේ. ඒ දියුණුව නැති නම් ඉස්සහාටම නිසා ඒ නිසා අපිට වැඩන්නේ ඒක දියුණු කරන්න සතිය සමාධි ප්‍රඥා දෙන්නට නිවනක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම අවබෝධය ඇති සතියෙන් විශේෂයෙන්ම මුල් දවසේම කටයුතු කරන්නේ අපේ සතිපට්ඨාන ධර්මයන් තව දියුණු වෙන ආකාරයට කටයුතු කරන්නට අනිස්ථාන කරගන්න. අද තමයි ඉදිරියට. ඊළඟ සද්ධාවේ සති සමාධිය. සති මන්ත්‍රයේ සමාධිය කියන්නේ මොකක්ද? මේක කොටස් දෙකක් තියෙනවා. ඒක පිටේ දුක්ඛ නිත්‍ය සාමයේ සත්‍යයේ ධර්මයේ කල්පනා කරගන්න කියන සම්පතන ඥානයේ සම්පූර්ණ කියලා වශයෙන් දැක්වෙන කොටසක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ අදහස් ගන්නේ සමාධිය කියන එක පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. සම්පූර්ණ කරනවා. මේ අදහස් කියන්නේ අපි කරන්නේ සම්මත භාවනාවක් කරලා ධ්‍යානයක් ලැබලම භාවනාව දර්ශනා කරන්න කියලා. නමුත් මේ විදර්ශනා භාවනාව පිළිබඳ සංකීර්ණ භාවනාව හරියට කරා නම් මේ සමාධිය ලැබෙනවා. පළවෙනි ධ්‍යාන ආදී ලැබෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාළනවා යම් දෙකේ මොක්ඛාරම්මනම් ආරබ්ධ හතිලබ්බති ඉස්සස්සේ පරිඥාන සමාධියෙන් පස්වස් ඉස්සස්සේ පබ්බතං. ඒ කියන්නේ මොක්ඛාරම්මනේ අරුණ කරන්නේ
සිතේ සිතේ සමානිත භාවයක් තියෙනවා ඒක සමාධිය කියලා බුදුදහමේ කියනවා. මේදී අර සමත වශයෙන් භාවනා කරන අය කියනවා ආනාපාන කියන භාවනා ඒ වගේම දීන කරගෙන සමාධිය දින කරගන්න පුළුවන්. වස්තුදාරම්මණය කියන්නේ අසමදීම ආරම්භ කරනවා. මේදී උපරිම වශයෙන් කතා කරන කියන්නේ මේ වාණය. ඵල සමාධියට සමාදින්න පුළුවන් කෙනෙක් කියන්නේ ඒ ඵල සමාධිය පිටින් පුළුවන් සමාධිය දින කරගන්න. ඵල සමාධිය නැතිනම් ගමන්නේ පළවෙනි ධ්‍යාන පරික්ෂා කළ භාවනා කරන උපාසකයන් පළවෙනි ධ්‍යාන පිළිගන්නවා. ඒක වෙස්කන්පා. එන්නේ නැතුණත් මේ සංස්කාරයන් අර පංචස්කන්ධයේ කියන මානසික වශයෙන් නැතිවෙන දුක් වශයෙන් නැතිවෙන මනසකින් දෙනකොට ඒකෙම අපේ සතිය ඉස්සේ කාර්යය නැතිවම ඒකේ කටයුතු කිරීමෙන් සතේ සමාධිය දියුණු කරගන්න පුළුවන්. ඒක විශ්ිෂ්ට වෙනවා. ඒක බහැර යනවා. අර මේක පිළිගන්නේ නැත්නම් අපිට සමානත භාවයක් නැහැ. එහෙමනම් අපිට අර කලින් කීපයක් කරන්න බෑ. මේ සමානයි. අතියෙන්ම ඒකයි. අපේ දීනේක කරන්ට සමාධිය දිනු කරගන්න ඕනේ. ඒක නිසා සමාධිය දිනන අන්දමට අද මුළු කාලෙක පුරා අපිට කරන්න ඕනේ. ඉතින් භාවනා කරන කාලයේ ඉඳීම මේ සමාධියේ වැඩි දිනෙන ආකාරය ප්‍රතිපත්ති ඥාන කෙනෙකු පුළුවන් තරම් හිතන උත්සාහ ගන්න. සමාධි භාවනා අරමුණේ මෙතෙක් තීත්‍යාවන් කටයුතු කරන්න ඕනේ. ඒකේ මොකද මේවා කවදාවත් දිනු කරගන්නට බැහැ. මේ අසමාහිත පිළිගන්නේ නැහැ කියනවා. ඒක සමාධි කරන්නේ නිකන් විශේෂ ඇසෙන කෙනා අපේ පිටත් කියනවා. ඒ නිසා සමාධිමත් වෙන ආශ්‍රය ගන්න පුළුවන් බොහොම හොඳයි. සමාධිය දිනු කරගන්න ඕනේ කියන හැඟීම ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ සංස්කාර දෙකේ දෙවිදෙනේ මෙතෙක්කල් දුක් විඳිනා ආවා අනන්ත ප්‍රමාණ දුරු රූප පහළන අපි තවමත් මේ සංස්කාරයේ සැදී සිටිනවා. මොකද අපිට සමාධි ප්‍රඥා දිනු කරගන්න බැරි නිසා මේ නෛර්යානික බුද්ධ ශාසනය අද මේ සමාධිය දිනු කරගෙන පිළිගන්න ලබා ගන්න ඕනේ. මේ කුණ සම්පත්තිය මදාත්ම අපේ අපේ කුණ සම්පත්තිය ප්‍රයෝජන ගන්න සමාධිය ප්‍රඥා දිනු කරගන්න ඕනේ. කියලා ඉමන්වත් ඇතිකරන සමාධිය ඇතිවන ආකාරයෙන් ඉත විසිරෙන දෙන්නේ භාවනා අරුමයෙන් පිට පවතින මේ ප්‍රසව භාවනාවේ නිසවන්න ඕනේ. කාලය ඉතිරි මම නිසා දීර්ඝවත්ෙන් කතා කරන්න තරක කියන කන්නේ. ඉතාලි කියන ගැන කතා කරනවා. සතරමන්ද දිස්සේ පන්නේ දිස්සේ දුක්ඛ අනාවෝති ජාතගාමිනිය පන්නා සමන්නාලතු වරියාය නිදේලිකා සම්මාදුක්ඛේ ගාමිනිය. මේ ආර්යෝ උතුම්ෝ සියලුම දෙයක් නැති කරන්නා වූ පංචස්කන්ධේ ඇති විද්‍යාඥානපත් ඇති වීම නැති වීම දැක ඉන්නද තරම් සමාධියක් අපේ සිතේ තියෙනවා. අඥානාවෝති විද්‍යාඥානය පන්නාය සමන්නාලතු ඇතිවීම නැතිවීම ප්‍රේමිතෝනේ සමාධි පිටුපිට. ඇතිවීම නැතිවීම අනිත්‍යය කියලා කිසිම නෙවෙයි. ඒක අදහස. එමන්සා අපි සමාධිය තුළින් දැක ගන්න ඕනේ මේ පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම. මේ බුදුදහම මහත් දේශනා කරලා තියෙන සමාධිය නැත්නම් ප්‍රඥාව නෙවෙයි ප්‍රඥාව නැත්නම් සමාධිය නෙවෙයි. ඒක දෙක. මේ ධානයක් නැත්නම් සමාධියක් නැත්නම් ප්‍රඥාව නෙවෙයි. ප්‍රඥාවක් නැත්නම් සමාධිය. මේ දෙකම සතිය නැත්නම්. ඒක නිසා සතිය සමාධි ප්‍රඥා කියන ධර්ම කොටස් තුනම අත්‍යවශ්‍ය බඳගෙන තියෙන ධර්ම පාතුනක්. නැති ධානං අපඤ්ඤස්සේ පඤ්ඤානස්ති අධායතෝ කියලා. ඒ පාඩු දැනගන්න. මේ සමාධියක් නෑ ප්‍රඥාවක් කියනකොට ප්‍රඥාවක් නෑ සමාධිය නෙකේ. සතිය සමාධි ප්‍රඥා දෙක එකිනෙකට අත්‍යවශ්‍යම තියෙනවා. ඒ නිසා අපි සමාධිය දිනු වේලා අර කලින් කියන විදිහට වීර්යයේ තීතලා මේ පංචස්කන්ධය අරමුණු කරමින් භාවනාව කරනවා නම් අපට ඒක ඇතිවෙන්නේ නැතිවෙන්නේ මේ ඇතිවෙන වෙලාවෙම පිළිතුරු භාවනා කරන්නට පුළුවන් නම් ඉතින් අපේ ප්‍රශ්නාව විශේෂයෙන්ම දිනුවා. ඒ ප්‍රශ්නාව තුළින් තමයි අපි දැනගන්නේ විදන් දුක්ඛම් කියලා සංකල්පනා කියන දෙක සම්බන්ධව කියන දෙකේ ආන්දසන වේදගාමී සත්‍යලාභය සාධු සංකල්පනා කියලා පඤ්ඤාවියම අවස්ථාවේ මේ ප්‍රඥාව ධර්ම බදෙච්චි මේ ආර්ය සත්‍ය හතරේ යාචිලා බුදුදහමේ වදාළා තියෙනවා. සත්‍යවාදී හත්කේ පඤ්ඤාය පඤ්ඤා දක්වන්න. පඤ්ඤාය දක්වන්න. මේ පඤ්ඤාය දෙවියන්ගේ ආකාරයෙන් සියතාවල දකින්නේ අපේ ආර්ය සත්‍ය අවබෝධයෙන් තියෙනවා. එනිසා අපි මේ පඤ්ඤාය දින වෙන ආකාරයට
ආශීර්වාද කරන්න ඕනේ. ඒ නැතුව අපේ සංඥාව දිනු කරගන්නේ නැතුව අපට නිවනක් සාක්ෂාත් කරගන්න බෑ. දැන් වේලාව නම් නිසා දේශනා මෙතන මාත් කරන්න සිදුවෙනවා. මේකත් අපි ප්‍රකාශ කළේ මේ ඉන්දිය ධර්ම පහ අපි මනරින් ප්‍රේම කරන්න ඕනේ නිර්වාණය අපේක්ෂා කරනවා නම් ඉතිරියෙන් ශ්‍රද්ධාව දිනේ විදිහට කටයුතු කරන්න ඕනේ. දිනේ විදිහට ලෝකන් අපසල ගන්න මේ පිළිවෙලට උපන් අපසල ගන්න ප්‍රහාණය කිරීමද ලෝකන්නා වූ මේ ධ්‍යාන මාර්ගඵලයන් උසල් ගන්න උදාගෙන මේක කටයුතු කරන්න ඕනේ. ඊළඟට සතිය සඳහා විශේෂයෙන්ම ප්‍රකාශ කළේ ආයන්පස්නාව, වේදනාන්පස්නාව, චිත්තාන්පස්නාව, ධම්මාන්පස්නාව කියන හතර දෙන්නින් වශයෙන් අද අදුම වශයෙන් එකේ කන්පස්නාව පරිභාගයක් බලන්න කියලා කරන්නේ. ඒකට සමාධිය වැඩි ප්‍රඥාව වැඩි. මේ ඉන්ද්‍රිය ධර්ම පහ සමන්තාපයි පුරන්ත ආරම්භක සත්‍යෝන්ති කරේ යනාගාමී හොති සත්‍යෝන්ති කරේ සතරදාගාමී හොති සත්‍යෝන්ති කරේ සෝපාපන්නෝ හොති කියලා බුදුදානම හතරදාලා මේ ඉන්ද්‍රිය ධර්ම පහ මේකින් මතයි මෙලෙසින් වැඩි තුනේ අදුවසෙන් අවුරුමට සිංහන් වැඩිලා ඕවාම් ඵලයක් සාක්ෂාත් වෙන්නේ වාසනාව සත්‍යදාවය කියලා අපි ස්ථාපනය කරන මේ දේශනාව මෙතන අපි ඉන්න කරන්නේ. ඔබට දැන් ඕන කොට සිදු කරලා බලන්න ඕනේ.